ආයුබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedanaya තාක්ෂණ හදාරන දරුවන්ට වැදගත් වන සංකල්ප දෙකක් සම්බන්ධව. එනම් දත්ත සහ තොරතුරු data and information සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවද දරුවනේ දත්ත කියන්නේ? කිසිදු අර්ථයක් ලබා නොදෙන කිසිදු සැකසීමකට භාජනය වී නොමැති නමුත් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ආකාරයෙන් දැක්විය හැකි දේවල්ට අපි කියනවා දත්ත කියලා. දැන් හොඳම උදාහරණයක් ගන්නතොත් එහෙම කොළඹ නගරයේ උෂ්ණත්වය මේ දැන් සෙල්සියස් අංශක 27යි. ඒක දත්තයක්. තොරතුරු කියන්නේ දත්ත කිසියම් සැකසීමකට භාජනය කිරීමෙන් පසු තීරණ වලට එළඹිය හැකි ලෙස මේ දත්ත සකසාගත් පසු ඒව තොරතුරු කියලා අපි හඳුනා ගන්නවා. අපි කලින් නිදසුනම ගමු මේකට. මම කලින් දත්තයකට නිදසුනක් දුන්නේ කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි. මම දැන් කියනවා කොළඹ නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය සෙල්සියස් අංශක 23යි කියලා. එතකොට මාස කිහිපයක උෂ්ණත්වය අරගෙන බෙදලා තමයි මට සාමාන්‍ය මාසික උෂ්ණත්වය ගන්න පුළුවන් උනේ. එතකොට යම්කිසි සුළු කිරීමක් කරා යම්කිසි සැකසීමකට භාජනය කිරීමෙන් පසු දත්තය අපිට ඒක තොරතුරක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ දත්ත පැවතිය හැකි ආකාර මොනවද කියලා අපි අවධානය යොමු කරොත් දත්ත තියෙන්න පුළුවන් අක්ෂරයක් විදිහට තියෙන්න පුළුවන් ඉලක්කමක් විදිහට තියෙන්න පුළුවන් රූපයක් විදිහට ශබ්දයක් විදිහට වීඩියෝ එකක් විදිහට මේ දත්ත පවතින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි චිත්‍රපටයක් නිර්මාණය ගත්තොත් එimhe දැන් චිත්‍රපටයක් කියන්නේ තොරතුරක්. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ වීඩියෝ ශබ්ද ක්ලිප්ස් ගොඩක් එකතු වෙලා. එහෙනම් අර වෙන වශයෙන් පැවතිච්ච ක්ලිප්ස් ටික තමයි දත්ත. ඒවා එක්රැස් කිරීමෙන් චිත්‍රපටය නිර්මාණය කිරීම අපි තොරතුරක් කියලා හඳුනා ගන්නවා. එතකොට ඒ වගේම මේ දත්ත අපිට ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. ප්‍රමාණාත්මක දත්ත සහ ගුණාත්මක දත්ත කියලා. ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් දත්ත ප්‍රමාණාත්මකව ප්‍රකාශ කළ හැකි දත්ත අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. දැන් උදාහරණයක් විදියට උසේන් බෝල්ගේ උස අඩි 6යි අඟල් 8යි. අමල්ට ගණිතයට ලකුණු 75යි. මේක සංඛ්‍යාත්මක අගයක් සහිතයි. ඒවා සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ හැකි. එහෙනම් ඒවා ප්‍රමාණාත්මක දත්ත. ගුණාත්මක දත්ත කියන්නේ එතකොට ගුණාත්මක දත්ත කියලා කියන්නේ ප්‍රමාණාත්මක සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි දේවල්. දැන් උදාහරණයක් විදිහට අමල් සුදු ශිෂ්‍යයෙක්, උසේන් බෝල් උස ක්‍රීඩකයෙක්. ඒතර මේ වගේ කිසියම් ගුණාංගයක් තමයි අන්තර්ගත වුනේ. නමුත් සංඛ්‍යාවක් සටහන් වුනේ නැහැ. මෙන්න මේ වගේ ඒවා අපි ගුණාත්මක දත්ත කියලා හඳුනා ගන්නවා. ඉන් පස්සේ අපි මේ දත්ත ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරොත් දත්ත කිසියම් මාධ්‍යයක් ඔස්සේ sannivedanaya කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, ඒ වගේම තොරතුරු සැකසීම සඳහා ආදානය කරන්න පුළුවන්. මෙන්න මේවා දත්තවල ස්වභාවය කියලා අපි හඳුනා ගන්නවා. දැන් අපි තොරතුරු පැත්තට ආවොත් තොරතුරු කියන්නේ මේ දත්තම කිසියම් සැකසීමකට භාජනය කිරීමෙන් පසු පවතින තත්ත්වය. ඉතින් මේ තොරතුරු ගැන කතා කරොත් එහෙම දරුවනේ මේ ගුණාත්මක තොරතුරක තියෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි මේවා නම් අනිවාර්යෙන් දැනගත යුතු වෙනවා. අපි මේවා එකින් එක බලමු මොනවද කියලා. පළවෙනි නිවැරදිතාවය, කාලානුරූපී වීම, පිරිවෙලට වටිනාකමක් තිබීම, තේරුම් ගත හැකි වීම, විශ්වාසනීයත්වය. මෙන්න මේ වගේ දේවල් ගුණාත්මක තොරතුරක අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ දැන් තොරතුරු සම්බන්ධව යම්කිසි අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි මේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා ඔයාලා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඉතින් මතක තියාගන්න ගුණාත්මක තොරතුරක තියෙන ලක්ෂණ මොනවද? තොරතුරක් කියන්නේ මොකක්ද? මේ සම්බන්ධව දැනුම ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. ආයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ පළවෙනි පාඩමේ තියෙන දත්ත ජීවන චක්‍රය සම්බන්ධව life cycle of data සම්බන්ධව. මොකද්ද දරුවනේ දත්ත ජීවන චක්‍රය කියලා කියන්නේ? දත්ත ජීවන චක්‍රය කියලා කියන්නේ දත්ත තොරතුරු බවට සැකසීමේ ක්‍රියාවලිය අංශ කිහිපයකට බෙදලා හඳුනා ගැනීම. මේකේ පියවර කිහිපයක් තියෙනවා අපි හඳුනා ගන්න ඕනේ. පළවෙනි පියවර දත්ත ඒකරාශී කර ගැනීම, ඒ වගේම ඒකරාශී කරගත් දත්ත පිළියෙල කිරීම. ඊට පස්සේ පිළියෙල කරගත්තට පස්සේ මොකද අපි කරන්න ඕනේ? ආදානය කරන්න ඕනේ. ආදානය කරන් පස්සේ සැකසීමට භාජනය කරන්න ඕනේ. සැකසීමට පස්සේ අපිට පුළුවන්
ඒ සකසාගත් තොරතුරු ප්‍රතිදානය කරන්න ප්‍රතිදානය කිරීමෙන් පසු ගබඩා කිරීම තමයි මේ දත්ත ජීවන චක්‍රයේ පියවරයන් විදිහට හඳුනගන්නේ. ඉතින් මම මේවා එකින් එක විස්තර කරන්න අපි බලමු කොහොමද කියලා අපි බලමු කොහොමද මේ දත්ත ඒකරාශී කරන්නේ කියලා. දත්ත ඒකරාශී කරගන්න පුළුවන් අපිට සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන්, නිරීක්ෂණයෙන්, ප්‍රශ්නාවලි ලබා දීමෙන් අපිට පුළුවන් දත්ත ඒකරාශී සිදු කරගන්න. ඉතින් මේ මම නිදසුනක් විදිහට වලට මෙන්න මෙහෙම කියලා දුන්නා. දැන් අපි හිතමු ගුරුවරයෙකුට අවශ්‍යයි දරුවන්ගේ විභාග ප්‍රතිඵල සටහනක් නිර්මාණය කරන්න. ඉතින් මේකට ගුරුවරයා මොකක්ද මුලින්ම කරන්න ඕනේ? එක් විෂයභාර ගුරුවරුන්ගෙන් මේ ප්‍රගති වාර්තාවේ සඳහන් කිරීමට අවශ්‍ය විෂය ලකුණු එකතු කරගන්න ඕනේ. මේකට ටීචර් පුළුවන් ඉන්ටර්විව් එකක් වගේ තියලා ටීචර්ස්ලාගෙන් එකින් එක එකතු කරගන්න. මේක තමයි ඒක රාශී කර ගැනීම කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙන දෙවෙනි පියවර විදිහට ඒක රාශී කරගත් දත්ත පිළියෙල කිරීම. දැන් ගුරුවරු ලකුණු දුන්නට හරියටම ළමයිගේ පිළිවෙලට මේක මේ පිළියෙල කරගන්න ඕනේ. මෙන්න මේකට අපි කියනවා පිළියෙල කර ගැනීම කියලා. පිළියෙල කරගත්තට පස්සේ පුළුවන් අපිට මේක පරිගණක අපි හිතමු මේක පරිගණක Excel sheet එක නම් මේ ප්‍රගති වාර්තාව නිර්මාණය කරන්නේ අපිට පුළුවන් ඒක රාශී කරගත් දත්ත පිළියෙල කිරීමෙන් පසු පරිගණකයට ආදානය කරන්න. ආදානය කරාට පස්සේ දැන් පුළුවන් ටීචර් පන්තියේ පළවෙනියා කවුද, දෙවනියා කවුද, වැඩිම ලකුණු කවුද, අඩුම ලකුණු කවුද, මෙන්න මේකට අපි කියනවා සැකසීම කියලා. එහෙනම් සැකසීම සිදු කරන්න පුළුවන් දත්ත ආදානය කරාට පස්සේ. ඉතින් සකසලා ඉවර වුණාට පස්සේ ප්‍රගති වාර්තාව අපිට පුළුවන් මොනව කරන්නද? ප්‍රතිදානය කරන්න. ප්‍රතිදානය කියන්නේ සකසාගත් ප්‍රගති වාර්තාව පිටතට නිකුත් කිරීම. එළියට ගන්න අපිට print කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණක තිරයක් මගින් පෙන්වන්න පුළුවන්. මේකට අපි කියනවා ප්‍රතිදානය කිරීම කියලා. මේ දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ ප්‍රතිදානය නිවර වෙන්නේ නැහැ. අවසානට මොකද කරන්න තියෙන්නේ? අනාගත භාවිතයන් සඳහා සහ ඒ අවශ්‍යතාවයන් මත මෙන්න මේ ප්‍රගති වාර්තාව අපිට පුළුවන් පරිගණකයේ හෝ print එකක් අරගෙන වෙනත් ස්ථානයක තැන්පත් කරන්න. එහෙනම් තැන්පත් කිරීම තමයි අපි දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ අවසන් පියවර විදියට අපි හඳුනගන්න තියෙන්නේ. එහෙනම් අපි මේ දත්ත සැකසීමේ ජීවන චක්‍රයේ පියවර කිහිපයක් තියෙනවා. දත්ත ඒක රාශී කරගන්න ඕනේ. ඒක රාශී කරගත් දත්ත පිළියෙල කරන්න ඕනේ. පිළියෙල කරගත්තට පස්සේ ඒවා ආදානය කරන්න ඕනේ පරිගණකයට. ආදානය කරාට පස්සේ ඒවා සකසන්න පුළුවන්. සැකසීමෙන් පසු ප්‍රතිදානයක් ලබා දෙන්න පුළුවන්. ප්‍රතිදානයෙන් වලට පස්සේ අපිට මේවා තැන්පත් කිරීම හෝ ගබඩා කිරීම දෙකෙන්ම අදහස් වෙන එක මේ සිදු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි දත්ත ජීවන චක්‍රය කියලා අපි හඳුනගන්නේ. ආයුබෝවන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ හදාරන දරුවන්ට වැදගත් වෙන සංකල්ප දෙකක් සම්බන්ධව. එනම් අභාවිත දත්ත ඉවත් කිරීම සහ මහා දත්ත එහෙම නැත්නම් විශාල දත්ත සම්බන්ධව. අපි මුලින්ම බලමු මොකක්ද මේ අභාවිත දත්ත ඉවත් කිරීම කියන්නේ කියලා. දරුවනේ අපිට දත්තවල ප්‍රයෝජනය පවතින්නේ ඒවා තොරතුරු බවට සැකසිය හැකි නම් පමණයි. එහෙම නැත්නම් අපිට මේ දත්ත වලින් ප්‍රයෝජනයක් නැහැ. දැන් නිදසුනක් විදිහට මීට වසර 10කට පමණ පෙර නිකුත් කර කාලගුණ වාර්තාවක් වර්තමානයේ කාලගුණ වාර්තාවක් නිර්මාණය කිරීම සඳහා අපිට වැඩදායිද? ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අනවශ්‍ය දත්ත, කල් පැනපු දත්ත, කල් ඉක්ුත් වූ දත්ත ඉවත් කිරීම තමයි මේ අභාවිත දත්ත ඉවත් කිරීම කියලා කියන්නේ. තවත් නිදසුනක් ගත්තොත් එහෙම යම්කිසි ව්‍යාපාර ආයතනයක වසර 10කට පමණ පෙර ලැබපු ආදායම් වියදම් වර්තමානයේ ආදායම් වියදම් නිර්ණය කිරීම සඳහා වැදගත් වෙන්නේ නැහැ. අපි එහෙනම් ඒ කලින් දත්ත ඉවත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපේ මතකයේ ඉඩ නිකන් පිරෙන එක විතරයි වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අභාවිත දත්ත ඉවත් කිරීම කියලා කියන්නේ. ඊළඟ එක මහා දත්ත. එහෙම නැත්නම් විශාල දත්ත කියන්නේ මොනවද? මහා දත්ත සහ විශාල දත්ත කියලා දෙකෙන්ම අදහස් කරන්නේ එක. මේන් අදහස් වෙන්නේ ওই big data කියලා කියන්නේ දැන් සාම්ප්‍රදායික මෘදුකාංග වලින් දැන් පාලනය කළ නොහැකි තරම් විශාල database එකක්. දැන් උදාහරණයක් විදිහට අපි මෙන්න මෙහෙම හිතමු. යම්කිසි ව්‍යාපාර ආයතනයක පුංචි ගමක තියෙන ව්‍යාපාර ආයතනයක පවත්වාගෙන යන කස්ටමර් ඩීටේල්ස් ටේබල් එකක්. ඉතින් මේක යම්කිසි සීමිත ප්‍රමාණයක් පමණයි මේකෙන් දැන් ගමේ කඩේක තියෙන ඩේටාබේස් එක කියලා හිතන්නකෝ. මේ ඩේටාබේස් එකේ සීමිත පිරිසක් තමයි ඉන්නේ. ඒ පිරිස මේ ඇක්සස් වනි පුංචි මෘදුකාංගයකින් උනන් මුදලාලිට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. නමුත් අධික යූසර්ස්ලා ප්‍රමාණයක් ඉන්න බිලියන ගණන් යූසර්ස් ප්‍රමාණයක් ඉන්න Instagram, Facebook, Twitter වගේ හිතන්න ආයතනයක දත්ත කොපමණ ප්‍රමාණයක් ඇද්ද? විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා. මේවා
සැරින් සැරේ යාවත් කාලන වෙනවා. ඒ වගේම මේ පරණ දත්ත තැම්පත් කරගෙන තියාගන්නවා. මෙන්න මේ වගේ Facebook වගේ ආයතනවල පවත්වාගෙන යන දත්ත ගබඩාවන් වලට තමයි දරුවනේ අපි මහා දත්ත කියලා කියන්නේ. ඉතින් මේවා සාම්ප්‍රදායික දත්ත ගබඩා කිරීමේ මෘදුකාංග වලින් පාලනය කරගන්න අපිට හැකියාවක් නැහැ. ඒවට විශාල වෙනම මෘදුකාංග දෘඩාංග අවශ්‍ය වෙනවා මේ කියන මහා දත්ත තැන්පත් කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලට එහෙනම් අභාවිත දත් ඉවත් කිරීමයි මහා දත්ත සම්බන්ධවයි යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න මං ඒවට පිළිතුරු සපයන්න. ආයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ තොරතුරු හා සංවේදනයේ තාක්ෂණය හදාරන දරුවන්ට වැදගත් වන තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. එහෙම නැත්නම් මේ තොරතුරු පිළිබඳ කාලීන වටිනාකම සම්බන්ධව තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක පුංචි රූපස්ථානකින් අපිට මෙන්න මේ විදිහට ඉගෙන ගන්න පුළුවන්. මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායන් කියන්නේ කාලයේ ශූන්‍යයට ආසන්න අවස්ථාවේදී තොරතුරු වල වටිනාකම උපරිම වන අතර කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවී යනකොට මේ තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙන බව තමයි මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායන් අදහස් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම ප්‍රකාශ කරොත් 2014 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක T20 වර්ල්ඩ් කප් එක දිනපු මොහොතේ ඒ වෙලාවේ රටේ සියලු ජනතාව මාධ්‍ය සාකච්ඡා කරේ මේ කියපු වර්ල්ඩ් කප් එක සම්බන්ධව. සංගක්කාර කොච්චරක් ගැව්වද, තිසර කොච්චරක් ගැව්වද, කොහොමද බෝල් කරේ මේ සම්බන්ධ තොරතුරු රාශියක් මිනිස්සු කතා කරේ. එතකොට ඒ 2014 සිද්ධිය වෙනකොට ඒකට තිබ්බ වටිනාකම කොපමණද? උපරිමයි. නමුත් මේ 2014 ඉඳලා 2020 දක්වා එනකොට මේ කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවී යනකොට මේ කියපු තොරතුරු වල තිබ්බ වටිනාකම මොකද උනේ? ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යනවා. දැන් අද අපි සාකච්ඡා කරනවද සංගක්කාර ගහපු ලකුණු ප්‍රමාණය, ඉන්දියාව ගහපු ලකුණු ප්‍රමාණය කතා කරන්නේ. අද අපි කතා කරොත් 2017 ශ්‍රී ලංකා වර්ල්ඩ් කප් එකක් දින්න කියලා විතර. එහෙනම් මේ කාලය ගත වෙනවා සමගම තොරතුරු වල වටිනාකම ක්‍රමක්‍රමයෙන් අඩු වීම තොරතුරු පිළිබඳ ස්වර්ණමය වටිනාකම, ඒ වගේම තොරතුරු පිළිබඳ කාලින වටිනාකම යන්නේ අදහස් වෙනවා. මතක තියාගන්න කාලයේ ශූන්‍ය අවස්ථාවේ තමයි තොරතුරුක වටිනාකම උපරිම වෙන්නේ. කාලය ගත වෙනවා සමගම ක්‍රමක්‍රමයෙන් මේ කියන තොරතුරුක වටිනාකම මොකද වෙන්නේ? අඩු වීගෙන යනවා. වෙන මේක තමයි තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියලා කියන්නේ. අපි තවත් තොරතුරු හා සංවේදන තාක්ෂණයේ අදාළ පාඩමකින් ළඟදිම හමු වෙමු. ආයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ පළවෙනි පාඩමේ තියෙන තොරතුරු වල වියුක්ත ආකෘතිය සම්බන්ධව. ඉතින් තොරතුරු වල වියුක්ත ආකෘතිය ගැන දැනගන්න කලින් අපි මුලින්ම දැනගන්න ඕනේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මොකද්ද පද්ධතියක් කියන්නේ? යම්කිසි අරමුණක් සාක්ෂාත් කරගන්න සාමූහිකව ක්‍රියා කරන සංඝටක කිහිපයක එකතුවක් අපි පද්ධතියක් කියලා හඳුන්වනවා. ඉතින් අපිට ඉගෙන ගන්න තියෙනවා මේ තොරතුරු වල වියුක්ත ආකෘති ඉගෙන ගන්න පුංචි ආකෘතියක්. මම ඒක අඳින්නම් මෙන්න මෙහෙම. ඉන්පුට් කරන්න ඕනේ. අපි ඉන්පුට් කරන්නේ මොනවද? data. ඊට පස්සේ අපි මේවා process කරන්න ඕනේ. processing සැකසීම. ඒ වගේම සකස් කරගත්තට පස්සේ එළියට යන්නේ information. අපි මේකට කියනවා output කියලා. ඉතින් මෙන්න මේක තමයි තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය කියන්නේ. නමුත් අපි මේ කොටසේ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. තොරතුරු පද්ධතියකට දත්ත ආදානය කර දෙන ලද සැකසුම් උපදෙස් භාවිතයෙන් එම දත්ත සකසා ප්‍රතිදාන ලෙස ලබා දෙන මෙවැනි තොරතුරු පද්ධතියක් අපි තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය ලෙස
හඳුනා ගන්නවා. ඉතින් මේ තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතියේදී සාමාන්‍යයෙන් අපි මේ දත්ත ආදානය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් mouse එක, keyboard එක, ඊට පස්සේ track ball, touch screen මෙන්න මේ වගේ උපකරණ කිහිපයක් තියෙනවා. මම මේක දෙවෙනි පාඩමේ කොටස් වලදී සාකච්ඡා කරන්න මොනවද මේ input devices කියලා. ඒ වගේම අපිට මේ සකසාගත් තොරතුරු පිටතට ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් monitor, ඒ වගේම printer මේ වගේ ආකාර කිහිපයක් තියෙනවා. අපි මේ සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් එහෙනම් තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ කියන දත්ත තොරතුරු බවට පත් කිරීමේ process එක. මේ ආකෘතියට අපි කියනවා තොරතුරු පිළිබඳ වියුක්ත ආකෘතිය කියලා. අයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණය හදාරන දරුවන් දැනගත යුතු අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් ගැන කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. මේ අන්තර්ජාලය ගැන කතා කරනකොට අපි මුලින්ම බලන්න ඕනේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලය කියලා කියන්නේ ලෝපුරා පිහිටි පරිගණක ජාලවල එකතුවක්. එතකොට මේ අන්තර්ජාලය නිර්මාණය වුණේ කොහොමද කියලා අපි දැන් බලමු. අන්තර්ජාලයේ සම්බන්ධ ඉතිහාසය ගවේෂණය කරනකොට මුල් කාලයේදී මේ පරිගණක දෙකක් සම්බන්ධ කරමින් දත් එහා මෙහා සිදු කරන්න මේ ගොඩාක් පර්යේෂකයන් උත්සාහ කරලා තියෙනවා. නමුත් 1960 දී JCR ලික්ලයිඩර් සහ රොබර්ට් W ටේලර් නැමැති පර්යේෂකයන් දෙදෙනා විසින් කිසියම් ක්‍රමවේදයක් හොයා ගන්නවා පරිගණක දෙකක් සම්බන්ධ කරමින් දත්ත සම්ප්‍රේෂණය සිදු කරන. එහෙනම් මේ අන්තර්ජාලය බිහි වෙන්නේ 1960 JCR ලික්ලයිඩර් සහ රොබර්ට් W ටේලර් කියන පර්යේෂකයන් දෙදෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට. ඉන් පස්සේ ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මූල්‍යමය දායකත්වයේ යටතේ පටන් ගන්නවා ARPANET කියලා ව්‍යාපෘතියක්. මේ ARPANET ව්‍යාපෘතිය මගින් තමයි මේ අන්තර්ජාලයේ බිහිවීම ආරම්භ වෙන්නේ. එහෙනම් මේ අන්තර්ජාලය බිහිවීමට මූලික වූ ව්‍යාපෘතිය මොකක්ද කියලා හෙවොත් එහෙම ඔයාලා කියන්න ඕනේ ARPANET. ඒ හා සම්බන්ධ වුණු පුද්ගලයා කවුද කියලා හෙවොත් කියන්න ඕනේ JCR ලික්ලයිඩර් සහ රොබර්ට් W ටේලර් කියන පුද්ගලයන් දෙදෙනා. එතකොට වර්තමානයේ මේ අන්තර්ජාලයට අයිතිකරුවෙකු සිටීද කියලා මගේ ඊළඟ ප්‍රශ්නේ. අන්තර්ජාලයට කිසිදු අයිතිකරුවෙකු නැහැ. නමුත් මේ අන්තර්ජාලයේ සම්බන්ධ නියමාවලිය ප්‍රතිපත්ති සකස් කරනවා මෙත ඉන්ටර්නෙට් සොසයිටි කියන ලාභ නොලබන ආයතනයක් විසින්. මේ අන්තර්ජාලයේ බිහිවීමත් සමග ලෝපුරා පිහිටි මිනිසුන්ගේ එදිනෙදා කටයුතු, ඒ වගේ ව්‍යාපාරික කටයුතු, ආරක්ෂක කටයුතු ගොඩාක් පහසු වෙලා තියෙනවා. මුල් කාලයේදී නම් දරුවනේ ආරක්ෂක කටයුතු සඳහා පමණයි මේ අන්තර්ජාලය භාවිතා වුණේ. නමුත් 1990 න් පස්සේ වගේ සාමාන්‍ය ජනතාවටද මේ අන්තර්ජාලය භුක්ති විඳීමේ හැකියාව ලැබුණා. ඒ යටතේ www World Wide Web, email, FTP මේ වගේ විවිධ සේවාන් රාශියක්, cloud computing ගොඩාක් සේවා රාශියක් අන්තර්ජාලය ඔස්සේ බිහි වෙන්න පටන් ගත්තා. ඒ සේවාවන් වලට අයිතිකාරයෙක් සිටියත් අන්තර්ජාලයට නම් අයිතිකාරයෙක් නැහැ. ඒක පාලනය කරන්නේ ද ඉන්ටර්නෙට් සොසයිටි කියන එක ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි අන්තර්ජාලය නිසාම තමයි ඔය විශ්ව ගම්මාන සංකල්පය කියන සංකල්පයන් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මොන හරි අන්තර්ජාලය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් දරුවනේ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඔයාලට ඒවට උත්තර ලබා දෙන්නම්. එහෙනම් තොරතුරු හා sannivedana තාක්ෂණය සම්බන්ධ තවත් කොටසකින් අපි හමු වෙමු. YouTube IT show එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මේ cloud computing කියන්නේ කියලා. තොරතුරු තාක්ෂණික සේවාවන් හා මෙවලම් වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමේ ක්‍රමයක් ලෙසින් cloud computing අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. තවත් සරලව කියනවා නම් මෙහිදී අපට අවස්ථාව ලැබෙනවා ලෝකයේ තිබෙන සෑම ඇප්ලිකේෂන් එකක්ම වාගේ ඉන්ස්ටෝල් කරලා තියෙන සේව කම්පියුටර් මැෂින් එකකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය ඇප්ලිකේෂන් එක තෝරා ගැනීම මගින් අපට අවශ්‍ය කාර්ය කර ගැනීමට. ඉතින් අවශ්‍ය වෙන්නේ වෙබ් අතිරික්සුවක්. ඒ කියන්නේ වෙබ් බ්‍රවුසර් එකක් සහිත
පරිගණකයක් ඒ වගේම ඊට අන්තර්ජාල සම්බන්ධතාවය තිබිය යුතු වෙනවා මේ වැඩ කටයුතු කරගන්න. දැන් අපි බලමු ඇයි මේ සේවාවට ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ කියලා. ඉතින් මේට ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ අවශ්‍ය මෘදුකාංග සියල්ල තැන්පත් කරලා තියෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ සේව කම්පියුටර් මැෂින් එකක. නිසා අවශ්‍ය කාර්ය කිරීමට අදාළ මෘදුකාංග අපේ පරිගණකයේ තුල ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එසේම අවශ්‍ය කාර්ය අපේ පරිගණකයේ සිදු කර එම දත්ත හා තොරතුරු සේව කම්පියුටර් මැෂින් එක තුළම තැන්පත් කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා ලැබෙනවා. පසුව එම දත්තවලට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණකයක් ඔස්සේ ප්‍රවේශ වී එම ෆයිල් ෆෝමැට් කරන්න, ඒ කියන්නේ එඩිට් කරන්න හැකියාවත් අපිට මේ ක්ලවුඩ් කම්පියුටින් වලදී තියෙනවා. ක්ලවුඩ් කම්පියුටර් වල ලක්ෂණ මොනවාද? අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය කිරීමේ හැකියාව, එවැගේම සම්පත් ගොනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන නම්‍යතාවය, පරිහරණය අනුව ගෙවීම් කළ හැකි වීම, ස්ථාන ඉදුම් වලින් ස්වාධීන වීම, අතාත්වික බව, විශ්වාසනීයත්වය, නඩත්තුව සහ ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව අපිට ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව උසස් පෙළ ICT හදාරන දරුවන්ටත් අවබෝධයක් තිබිය යුතු නිසා ඉතින් ඒ කට්ටියන් එහෙවොත් ක්ලවුඩ් කම්පියුටර් ලක්ෂණ මොනවද කියලා වෙන්න මේ දේවල් ලියන්න පුළුවන්. අපිට ක්ලවුඩ් කම්පියුටර් වල සේවාකෘති තුනක් මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එනම් සේවාවක් වශයෙන් මෘදුකාංග software as a service, ඒ වගේම platform as a service සහ infrastructure as a service. සේවාවක් වශයෙන් මෘදුකාංග, සේවාවක් වශයෙන් වේදිකාව සහ සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය ලෙස අපිට ආකෘති තුනක් හඳුනා ගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු මේ මොනවද කියලා. සේවාවක් වශයෙන් මෘදුකාංග සහ අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව එසේත් නැත්නම් පරිශීලකයා සමග ඍජුවම සම්බන්ධ වන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය පරිගණක ජාල ආදී සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව ක්ලවුඩ් කම්පියුටින් හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. ඉතින් අපිට උදාහරණයක් විදිහට Gmail, Facebook ගන්න පුළුවන්. සේවාවක් වශයෙන් වේදිකාව. මෙම සේවාකෘතිය මගින් මෙහෙයුම් පද්ධති පරිගණක වැඩසටහන් භාෂා හා ආශ්‍රිත තත්ත්ව පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදුම් වැඩසටහන් අතුරු මුහුණත් සපයනවා. අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. ඉතින් අපිට Google Engine, force.com වගේ එක්සැම්පල් විදිහට හඳුනා ගන්න පුළුවන්. සේවාවක් වශයෙන් යටිතල වීම. මෙම සේවාකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග සහිත ජාලකරණ පහසුකම් පමණයි. එහිදී අපිට අවශ්‍ය වැඩසටහන් මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් උදාහරණයක් විදිහට Amazon Web Services සහ AT&T හඳුනා ගන්න පුළුවන්. ක්ලවුඩ් කම්පියුටර් වල ව්‍යුහයන් අපි ආකාර තුනක් මුලින් හඳුනාගත්ත. දැන් බලමු ආකාර මොනවද කියලා. මෙහි ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන් අපිට පොදු, පුද්ගලික සහ දෙමළ වශයෙන් public cloud, private cloud, hybrid cloud. public cloud වලට example Amazon, Google, Microsoft, Salesforce වගේ හඳුනා ගන්න පුළුවන්. private cloud වලට HP Data Center, IBM Sun, Oracle, Tritera වගේ හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකේම එකතුවක් විදිහට අපිට hybrid cloud හඳුන්වා දෙන්න පුළුවන්. ක්ලවුඩ් කම්පියුටින් සංරචක තුනකුත් අපිට බලා ගන්න පුළුවන්. එනවා සේවාලාභී පරිගණක client computers කියනවා අපි. ඒ වගේම සේවා සැපයුම් පරිගණක distribute servers කියලා හඳුන්වනවා. ඒ වගේම දත්ත මධ්‍යස්ථානයකට අපි කියනවා ඉංග්‍රීසියෙන් data center කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්න්නේ ක්ලවුඩ් කම්පියුටින් වාසි මොනවද කියන දේ ගැන. අඩු පරිගණක කරන පිරිවැය, වැඩි දියුණු කරන ලද ක්‍රියාකාරීත්වය, අඩු මෘදුකාංග පිරිවැය, ශනික මෘදුකාංග යාවත්කාලින වීම, සීමා රහිත ආචායනධාරිතාවය, නඩත්තු කටයුතු වලින් නිදහස් වීම, කාර්යක්ෂමතාව හා නිර්වද්‍යතාවය, පරිසර හිතකාමී බව සහ අධික විද්‍යුත් පරිභෝජනය අවම කිරීම වැනි වාසි අපිට හඳුනා ගන්න පුළුවන් මේ ක්ලවුඩ් කම්පියුටින් තියෙන.
ක්ලවුඩ් කම්පියුටිං වල වාසි වගේම අවාසියකුත් අපිට දෙක බලා ගන්න පුළුවන්. මේ ප්‍රධානතම අවාසිය වන්නේ එය අන්තර්ජාලය මත පදනම් වන නිසා ක්ලවුඩ් කම්පියුටිං වැඩ කරන්න අන්තර්ජාල සම්බන්ධතාවය අනිවාර්යෙන් තිබිය යුතු වෙනවා. අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ තොරතුරු හා සංනිවේදනයේ තාක්ෂණය හදාරන දරුවන්ට වැදගත් වන මෘදුකාංග සම්බන්ධව. දරුවනේ මෘදුකාංග ගැන සම්බන්ධ කතා කරනකොට අපි මුලින්ම දැනගන්න ඕනේ පරිගණක පද්ධතියක තියෙන කොටස් මොනවද කියලා. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් කොටස් 4කින් නිර්මාණය වෙලා තියෙනවා. එනම් hardware, software, liveware සහ firmware කියලා. මොනවද දරුවනේ hardware කියන්නේ? පරිගණකයේ භෞතික වශයෙන් දැකිය හැකි ස්පර්ශ කළ හැකි කොටස් hardware. මම මේ hardware සම්බන්ධව දෙවනි පාඩම උසස් පෙළ විෂය නිර්දේශයේ දෙවනි පාඩමේ සාකච්ඡා කරනවා දීර්ඝව. ඒ නිසා මේ සම්බන්ධව නම් මම සාකච්ඡා කරන්නේ දෙවනි පාඩමේදී. ඊට පස්සේ මේ software කියලා කියන්නේ මොනවද? පරිශීලකගේ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන විවිධ වූ පරිගණක වැඩසටහන් අපි මෘදුකාංග කියලා හඳුනා ගන්නවා. එතකොට ලයිව්වෙයා එහෙම නැත්නම් ජීවාංග කියන්නේ පරිගණක පද්ධතිය පාලනය කරන පුද්ගලයා පරිශීලකයා අපි ජීවාංග විදිහටත් ෆර්ම්වෙයා කියන්නේ පරිගණකය බූට් වීම සඳහා අවශ්‍ය මේ ROM එක ස්ථාපිත කරලා තියෙන වැඩසටහනක් අපි ෆර්ම්වෙයා කියලා හඳුනා ගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන software සම්බන්ධව. software අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එනම් purpose එක අනුවයි ඒ වගේම හිමිකම අනුව license එක අනුව අපිට ආකාර දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අපිට මේ purpose එක අනුව නැවත කොටස් දෙකකට මෘදුකාංග වර්ගීකරණය කරන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක? සිස්ටම් software, මම software කියන එකට මේ SW දා ගන්නවා. ඒ වගේම application software. සිස්ටම් software කියලා කියන්නේ පරිගණක පද්ධතියක තියෙන්න ඕන පද්ධති මෘදුකාංග. මේවා පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත වෙලා තියෙන්න ඕන මෘදුකාංග විදිහට තමයි අපි මේ සිස්ටම් software පද්ධති මෘදුකාංග හඳුනගන්නේ. මේකේ ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි එක ඔපරේටින් සිස්ටම්, මෙහෙයුම් පද්ධති. එහෙනම් අපි ඔය තියෙන Windows, Linux, Ubuntu වගේ මෙහෙයුම් පද්ධති පරිගණකයේ ස්ථාපිත වෙලා තියෙනුන අනිවාර්යයෙන් එහෙම නැත්නම් අපිට වැඩක් කරන්න පුළුවන් නේද? බෑ. එහෙනම් මේ පද්ධති මෘදුකාංගයට අපිට මෙහෙයුම් පද්ධති හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම language translator. මොනවාද මේ language translator කියලා කියන්නේ? දරුවනේ පරිගණකයේ වැඩ කරන්නේ යාන්ත්‍ර භාෂාවෙන්. නමුත් අපි යාන්ත්‍ර භාෂාව දන්නවද නැහැ. එතකොට අපේ භාෂාවන් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමට උපයෝගී කරගන්න අපි උදාහරණ දුන්නොත් එහෙම assembler, interpreter, compiler වෙන මේ වගේ ඒවා අපිට language translator කියලා හඳුනා ගන්න පුළුවන්. මේවෙන් කරන්නේ යාන්ත්‍ර භාෂාවට මේ අවශ්‍ය වැඩසටහන් පරිවර්තනය කරලා දෙන එක. ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් තව මෘදුකාංග වර්ගයක් පද්ධති මෘදුකාංගයට තියෙන utility software. එහෙනම් මේ පරිගණකයේ කාර්යක්ෂමතාවයේ ඉහළ දාන්න, කාර්ය සාධන ඉහළ දාන්න නිර්මාණය කරලා තියෙන disk cleanup, disk formatting, disk partition මෙන්න මේ වගේ දේවල් අපි උපයෝගී මෘදුකාංග එහෙම නැත්නම් utility software කියලා හඳුනා ගන්නවා. එහෙනම් අපිට මෘදුකාංග වර්ගීකරණය කරන්න පුළුවන් purpose එක අනුව, ඒ කියන්නේ අරමුණ අනුවයි, හිමිකම අනුවයි, අරමුණ අනුව පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා කියන්න පුළුවන්. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත කරලා තියෙන ඕන මෘදුකාංග. එතකොට මොනවද මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ? යෙදුම් මෘදුකාංග කියන්නේ පරිශීලකට අවශ්‍යතාවයන් මේ කියන්නේ අවශ්‍යතාවයන් නුවමනාවන්
නිර්මාණය කර ගැනීම සඳහා ඒ කියන්නේ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන word processing software. ඒ කියන්නේ අපිට ලියුමක් එහෙම ටයිප් කරගන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙනවා word processing software, word lotus word වගේ ඒවා, word perfect වගේ ඒවා. ඒ වගේම අපිට spreadsheet, excel වගේ database, presentation, graphic design, ඒ කියන්නේ පරිශීලකගේ විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන මෘදුකාංග වලට අපි කියනවා යෙදෝ මෘදුකාංග, එහෙම නැත්නම් application software කියලා. ඒ වගේම අපිට පරිගණක නැවත වර්ගීකරණය කරන්න පුළුවන් හිමිකම අණුව. ඒ කියන්නේ හිමිකම අණුව අපිට ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන් මෘදුකාංග. ඒ කියන්නේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග සහ open source software කියලා. එහෙනම් මොනවද මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියන්නේ? අපි මුදල් ගෙවා ලබා ගත යුතු Windows, Office, Adobe Photoshop මෙන්න මේ වගේ දේවල් අපි කියනවා හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. මුදල් දීලා ලබා ගන්න ඕනේ. එතකොට අයිතිකරුගේ නිර්මාණකරුගේ අවසරයකින් තොරව අපිට වෙනස්කම් සිදු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් විවෘත කේන්ද්‍ර මෘදුකාංග එහෙම නැත්නම් open source මේ software කියලා කියන්නේ අපිට හිමිකරුගේ අවසරයකින් තොරව මෘදුකාංග වෙනස්කම් කරමින් නිර්මාණය කරන්න වැඩි දියුණු කරන්න හැකියාවක් තියෙන උදාහරණ Linux, Ubuntu, ඒ වගේම word perfect මේ වගේ මෘදුකාංග කිහිපයක්ම තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන වශයෙන් අපි ඉදිරියේදීත් මේ සම්බන්ධ සාකච්ඡා කරමු. එතකොට මේ ඇවිල්ලා මෘදුකාංග වර්ගීකරණ. එහෙනම් මෘදුකාංග කියන්නේ මොනවද කියලා මම නැවත ඔයාලට කිව්වොත් එහම පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදේශමාලා සමූහයක් අපි මෘදුකාංගයක් කියලා හඳුනා ගන්නවා. මේක අපිට පුළුවන් වර්ගීකරණය කරන්න අරමුණ අනුවයි, හිමිකම අයිති අනුවයි, ඊට පස්සේ අරමුණ අනුව තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මේක පද්ධති මෘදුකාංග, යෙදුම් මෘදුකාංග කියලා ආකාර දෙකකට වර්ගීකරණය කරා. පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත වෙන්න ඕන මෘදුකාංග, අනිවාර්යෙන් ස්ථාපිත වෙලා තියෙනනේ. මේවා නැත්තම් පරිගණකේ වැඩ කරන්නේ නැහැ. ඇප්ලිකේෂන් කියන්නේ මේවා අනිවාර්යෙන් පරිගණකයේ තියෙන්න ඕනේ නැහැ. පරිශීලකගේ අවශ්‍යතාවය මත පරිගණකයට ස්ථාපිත කරගන්න පුළුවන් මෘදුකාංග වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. ඒ වගේම අපිට මේ වගේ මුදල් ගෙවලා හිමිකම සම්බන්ධව තියෙන මෘදුකාංග වලට හිමිකම් ආශ්‍රිත මෘදුකාංග විදිහටත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කරගනිමින් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒවට අපි කියනවා open source software කියලා. ඉතින් මම හිතනවා එහෙනම් මෘදුකාංග සම්බන්ධව වලට අවබෝධයක් ලැබෙන්නේ නැති අපි එහෙනම් මේ වගේ තවත් පාඩමකින් ළඟදීම හමු වෙමු. අයිබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ තොරතුරු හා සංවේදනයේ තාක්ෂණය හදාරන දරුවන්ට වැදගත් වෙන මෘදුකාංග සම්බන්ධව. දරුවනේ මෘදුකාංග ගැන සම්බන්ධ කතා කරනකොට අපි මුලින්ම දැනගන්න ඕනේ පරිගණක පද්ධතියක තියෙන කොටස් මොනවද කියලා. සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් කොටස් 4කින් නිර්මාණය වෙලා තියෙනවා. එනම් hardware, software, liveware සහ firmware කියලා. මොනවද දරුවනේ hardware කියන්නේ? පරිගණකයේ භෞතික වශයෙන් දැකිය හැකි ස්පර්ශ කළ හැකි කොටස් hardware. මම මේ hardware සම්බන්ධව දෙවනි පාඩම උසස් පෙළ විෂය නිර්දේශයේ දෙවනි පාඩමේ සාකච්ඡා කරනවා දීර්ඝව. ඒ නිසා මේ සම්බන්ධව නම් මම සාකච්ඡා කරන්නේ දෙවනි පාඩමේදී. ඊට පස්සේ මේ software කියලා කියන්නේ මොනවද? පරිශීලකගේ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන විවිධ වූ පරිගණක වැඩසටහන් අපි මෘදුකාංග කියලා හඳුනා ගන්නවා. එතකොට ලයිව්වෙයා එහෙම නැත්නම් ජීවාංග කියන්නේ පරිගණක පද්ධතිය පාලනය කරන පුද්ගලයා පරිශීලකයා අපි ජීවාංග විදිහටත් ෆර්ම්වෙයා කියන්නේ පරිගණකය බූට් වීම සඳහා අවශ්‍ය මේ ROM එක ස්ථාපිත කරලා තියෙන වැඩසටහනක් අපි ෆර්ම්වෙයා කියලා හඳුනා ගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන software සම්බන්ධව. software අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එනම් purpose එක අනුවයි ඒ වගේම හිමිකම අනුව license එක අනුව අපිට ආකාර දෙකකට බෙදා දක්වන්න පුළුවන්. අපිට මේ purpose එක අනුව නැවත කොටස් දෙකකට මෘදුකාංග වර්ගීකරණය කරන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක? system software,
මම software කියන එකට මේ SW දා ගන්නවා. ඒ වගේම application software. system software කියලා කියන්නේ පරිගණක පද්ධතියක තියෙන්න ඕන පද්ධති මෘදුකාංග. මේවා පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත වෙලා තියෙන්න ඕන මෘදුකාංග විදිහට තමයි අපි මේ system software පද්ධති මෘදුකාංග හඳුනගන්නේ. මේකේ ආකාර කිහිපයක් තියෙනවා. පළවෙනි එක operating system. මෙහෙයුම් පද්ධති. එහෙනම් අපි ඔය තියෙන Windows, Linux, Ubuntu වගේ මෙහෙයුම් පද්ධති පරිගණකයේ ස්ථාපිත වෙලා තියෙනුන අනිවාර්යයෙන් එහෙම නැත්නම් අපිට වැඩක් කරන්න පුළුවන් නේද? බෑ. එහෙනම් මේ පද්ධති මෘදුකාංගයට අපිට මෙහෙයුම් පද්ධති හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම language translator මොනවාද මේ language translator කියලා කියන්නේ දරුවනේ පරිගණකයේ වැඩ කරන්නේ යාන්ත්‍ර භාෂාවෙන්. නමුත් අපි යාන්ත්‍ර භාෂාව දන්නවද නැහැ. එතකොට අපේ භාෂාවන් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීමට උපයෝගී කරගන්න අපි උදාහරණ දුන්නොත් එහෙම assembler interpreter compiler වෙන මේ වගේ ඒවා අපිට language translator කියලා හඳුනා ගන්න පුළුවන්. මේවෙන් කරන්නේ යාන්ත්‍ර භාෂාවට මේ අවශ්‍ය වැඩසටහන් පරිවර්තනය කරලා දෙන එක. ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් තව මෘදුකාංග වර්ගයක් පද්ධති මෘදුකාංගයට තියෙන utility software. එහෙනම් මේ පරිගණකයේ කාර්යක්ෂමතාවයේ ඉහළ දාන්න කාර්ය සාධන ඉහළ දාන්න නිර්මාණය කරලා තියෙන disk cleanup, disk formatting, disk partition මෙන්න මේ වගේ දේවල් අපි උපයෝගී මෘදුකාංග එහෙම නැත්නම් utility software කියලා හඳුනා ගන්නවා. එහෙනම් අපිට මෘදුකාංග වර්ගීකරණය කරන්න පුළුවන් purpose එක කියන්නේ අරමුණ අනුවයි හිමිකම අනුවයි අරමුණ අනුව පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියලා කියන්න පුළුවන්. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත කරලා තියෙන ඕන මෘදුකාංග. එතකොට මොනවද මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ? යෙදුම් මෘදුකාංග කියන්නේ පරිශීලකට අවශ්‍යතාවයන් අවශ්‍යතාවයන් නුවමනාවන් නිර්මාණය කර ගැනීම සඳහා, ඒ කියන්නේ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන word processing software. ඒ කියන්නේ අපිට ලියුමක් එහෙම ටයිප් කරගන්න අවශ්‍ය නම් අපිට අවශ්‍ය වෙනවා word processing software, word, lotus, word වගේ ඒවා, word perfect වගේ ඒවා. ඒ වගේම අපිට spreadsheet, excel වගේ database, presentation, graphic design, ඒ කියන්නේ පරිශීලකගේ විවිධ වූ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරලා තියෙන මෘදුකාංග වලට අපි කියනවා යෙදෝ මෘදුකාංග එහෙම නැත්නම් application software කියලා. ඒ වගේම අපිට පරිගණක නැවත වර්ගීකරණය කරන්න පුළුවන් හිමිකම අණුව. ඒ කියන්නේ හිමිකම අණුව අපිට ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන් මෘදුකාංග. ඒ කියන්නේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග සහ open source software කියලා. එහෙනම් මොනවද මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියන්නේ? අපි මුදල් ගෙවා ලබා ගත යුතු Windows, Office, Adobe Photoshop මෙන්න මේ වගේ දේවල් අපි කියනවා හිමිකම් ආශ්‍රිත මෘදුකාංග. මුදල් දීලා ලබා ගන්න ඕනේ. එතකොට අයිතිකරුගේ නිර්මාණකරුගේ අවසරයෙන් තොරව අපිට වෙනස්කම් සිදු කිරීමේ හැකියාවක් නැහැ. නමුත් විවෘත කේතු මෘදුකාංග එහෙම නැත්නම් open source මේ software කියලා කියන්නේ අපිට හිමිකරුගේ අවසරයෙන් තොරව මෘදුකාංග වෙනස්කම් කරමින් නිර්මාණය කරන්න වැඩි දියුණු කරන්න හැකියාවක් තියෙන. උදාහරණ Linux, Ubuntu, ඒ වගේම Word Perfect මේ වගේ මෘදුකාංග කිහිපයක්ම තියෙන අපිට හඳුනා ගන්න පුළුවන් වෙන වෙන වශයෙන් අපි ඉදිරියේදීත් මේ සම්බන්ධ සාකච්ඡා කරමු. එතකොට මේ ඇවිල්ලා මෘදුකාංග වර්ගීකරණ. එහෙනම් මෘදුකාංග කියන්නේ මොනවද කියලා මම නැවත ඔයාලට කිව්වොත් එහෙනම් පරිගණක පද්ධතියක් යම් අරමුණක් කරා මෙහෙවීම සඳහා පිළිවෙලකට ලබා දී ඇති උපදේශමාලා සමූහයක් අපි මෘදුකාංගයක් කියලා හඳුනා ගන්නවා. මේක අපිට පුළුවන් වර්ගීකරණය කරන්න අරමුණ අනුවයි හිමිකම අයිති අනුවයි ඊට පස්සේ අරමුණ අනුව තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. මේක පද්ධති මෘදුකාංග, යෙදුම් මෘදුකාංග කියලා ආකාර දෙකකට වර්ගීකරණය කරා. පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ අනිවාර්යෙන් ස්ථාපිත වෙන්න ඕන මෘදුකාංග, අනිවාර්යෙන් ස්ථාපිත වෙලා තියෙනුනේ. මේවා නැත්තම් පරිගණකයේ වැඩ කරන්නේ. ඇප්ලිකේෂන් කියන්නේ මේවා අනිවාර්යෙන් පරිගණකයේ තියෙන්න ඕනේ. පරිශීලකගේ අවශ්‍යතාවය මත පරිගණකයට ස්ථාපිත කරගන්න පුළුවන් මෘදුකාංග වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. ඒ වගේම අපිට මේ වගේ මුදල් ගෙවලා හිමිකම සම්බන්ධව තියෙන මෘදුකාංග වලට හිමිකම් ආශ්‍රිත මෘදුකාංග විදිහටත් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කරගනිමින් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒවට අපි කියනවා open source software කියලා. ඉතින් මම හිතනවා එහෙනම් මෘදුකාංග සම්බන්ධව වලට අවබෝධයක් ලැබෙන්නේ නැති අපි එහෙනම් මේ වගේ තවත් පාඩමකින් ළඟදීම හමු වෙමු.
ආයිබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය නිර්දේශයේ පළවෙනි පාඩමේ තියෙන තවත් කොටසක් සම්බන්ධව. ඒ විල්ලා දත්ත එක්රැස් කිරීමේ සහ සැකසීමේ හස්තමය ක්‍රමයේ සහ ස්වයංක්‍රීය ක්‍රමය ගැන කතා කරන්න. ඉතින් මේ දත්ත එක්රැස් කිරීමේ සහ සැකසීමේ හස්තමය ක්‍රමයෙන් අපේ මේ දත්ත එකතු එක්රැස් කරනකොට සකසනකොට ගොඩාක් ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද මේක මිනිස් ශ්‍රමයෙන් මිනිසාගේ අතභාවිතයෙන් තමයි ගොඩක් වෙලාවට දත්ත එක්රැස් කිරීම සහ සැකසීම සිදු වෙන්නේ. ඉතින් මෙසේ හස්තමය ක්‍රමයෙන් දත්ත එක්රැස් කරනකොට සැකසීම කරනකොට මුහුණ පාන්න පුළුවන් ගැටලු කිහිපයක් තියෙනවා. මොනවද මේ? නිවැරදි බව අඩුයි, වේගවත් බව අඩුයි, මිනිස් ශ්‍රමයේ වැඩිපුර යොදවන්න ඕනේ, විශ්වාසවන්ත බව අඩුයි, දත්ත සහ තොරතුරු ගබඩා කිරීමේ වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා, තොරතුරු වල ගුණාත්මක බව අඩුයි, අවශ්‍ය තොරතුරු නැවත නැවත ලබා ගැනීමේ අපහසුව, මහන්සියමින්ම වියදමන් ගොඩක් වෙලාවට මේ හස්තමය ක්‍රමේදී වැඩි අධික වෙනවා. ඉතින් මෙන්න මේකට පිළියමක් විදිහට තමයි අපි මේ ස්වයංක්‍රීය ක්‍රමය යොදාගන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් සේවකයන්ගේ පැමිණීම වැටුප් සැකසීම අපි හස්තමය ක්‍රමයෙන් කරන්න පුළුවන්. අත්සන් කරලා අතින් වැටුප් සකසන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට පිළියමක් විදිහට අපිට ලබා දෙන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක. එතකොට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකයි ඒ වගේම human resource management software තියෙනවා. මේවා ආධාරයෙන් අපිට වැටුප් ගණනය කරන්න පුළුවන්. එතකොට අර අතින් කරනවාට වඩා ස්වයංක්‍රීය මාධ්‍යයෙන් කරනකොට ඒ තොරතුරු වල නිවැරදිතාවය ඉතා ඉහළ වෙනවා. ඒ වගේම විශ්වාසය තියන්න පුළුවන්. ඉතින් මේ අපිට ස්වයංක්‍රීයව දත් එක්රැස් කරන්න විවිධ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් සඳහන් කරපු fingerprint machine එක, OMR, OCR, MICR මේ යන්ත්‍ර ගැන මම වෙනම සාකච්ඡා කරන්නම් ඉදිරියේදී. ඉතින් මෙන්න මේ වගේ ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් දත් ඉතා පහසුවෙන් රැස් කරන්න ඒ වගේම සකසන්නත් හැකියාවක් තියෙනවා. එතකොට මේ ස්වයංක්‍රීය ක්‍රම මගින් දත් එක්රැස් කිරීමෙන් ඇති වාසි විදිහට අපිට බලන්න පුළුවන් නිවැරදි බව වැඩි, වේගය වැඩි, මිනිස් ශ්‍රමය අඩුයි, විශ්වාස බව වැඩි, දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට වැය වෙන්නේ ඉතා මේ අඩු ඉඩ, තොරතුරු වල ගුණාත්මක බව වැඩි, තොරතුරු වල ඉහළ නිමාවකින් යුක්තයි, ඉක්මනින් අවශ්‍ය කරන තොරතුරු සොයාගත හැකි වීම, මේ වගේම මහන්සිය මෙන්ම වියදම අඩුයි. මෙන්න මේ වගේ කරුණු අපිට ස්වයංක්‍රීය ක්‍රමයේ පවතින වාසි විදිහට හඳුනා ගන්න පුළුවන්. ආයුබෝවන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ ICT හදාරන දරුවන් අනිවාර්යෙන් දැනගත යුතු තවත් එක් කොටසක් සම්බන්ධව. මේ මොකක්ද? තොරතුරු හා sannivedana තාක්ෂණයේ යොදාගෙන විවිධ ශාස්ත්‍රයන් සහ ඒ ආශ්‍රිත තියෙන යෙදවුම් සම්බන්ධව. ඉතින් අපි දන්නවා කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා මෙන්ම සිල්ලර් ව්‍යාපාරයේ සිට මහා පරිමාණ ව්‍යාපාර කරන සියලුම දෙනා සඳහා වර්තමානයේ සෑම කටයුත්තක් සඳහාම තොරතුරු හා sannivedana තාක්ෂණ යෙදවුම් ඇති තරම් භාවිතා වෙනවා. ඉතින් නමුත් අපි මේවා කොටස් වෙන් කරලා මේ ශාස්ත්‍රවල භාවිතා යෙදවුම් මොනවද කියලා හඳුනා ගන්න වෙනවා දරුවනේ අපේ මේ විෂය නිර්දේශයේ යටතේ. ඉතින් මම මුලින්ම කියලා දෙන්න තොරතුරු හා sannivedana තාක්ෂණයේ යොදාගෙන ශාස්ත්‍රයන් මොනවද කියලා. පළවෙනිට අපිට ඊරාජ්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, ව්‍යාපාරික, විනෝදාස්වාදන, කෘෂිකර්මික, මහා මාර්ග, ඒ කියන්නේ ප්‍රවාහන හා මහා මාර්ග, කාර්මික මෙන්න මේ වගේ එක් එක් ශාස්ත්‍රයන් සඳහා තොරතුරු හා sannivedana තාක්ෂණය යොදා ගන්නවා. ඉතින් මේ එක් එක් ශාස්ත්‍රයන් වල යොදා ගන්නා යෙදවුම් මොනවද කියලා අපි මෙතන ඉඳන් සාකච්ඡා කරමු. ඒ යටතේ මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින යෙදවුම් මොනවද කියලා. මේ යටතේ දුරස්ථ අධ්‍යාපනය. මොකද පුතේ දුරස්ථ අධ්‍යාපනය කියන්නේ? දුරස්ථ අධ්‍යාපනය කියන්නේ දුරස්ථ ප්‍රදේශ දෙකක සිටින ගුරුවරුක සහ සිසුන් අන්තර්ජාලය භාවිතා කරමින් මාර්ගගතව අධ්‍යාපන කටයුතු වල නියැලවීම අපි දුරස්ථ අධ්‍යාපනය කියලා කියනවා. ඒ වගේම වෙබ් ආධාරක ඉගැන්වීම මම මේ දැන් කරන්නේ වෙබ් ආධාරක ඉගැන්වීම, පරිගණක ආධාරක ඉගැන්වීම, පාසල් පරිපාලන කටයුතු සඳහා ඉගැන්වීම සඳහා ගුරුවරයාට අධ්‍යාපන ආධාරකයක් වීම, සැමටම උසස් අධ්‍යාපනයක් ලබා දීමේ හැකියාව මෙන්න මේ වගේ යෙදවුම් අපිට මේ අධ්‍යාපන ශාස්ත්‍රය හඳුනා ගන්න පුළුවන්. ඔයාලට මම හිතන්නේ තිරේ දිස් වෙනවා මේවට අදාළ කරුණු. ඊට පස්සේ අපි කතා කරමු සෞඛ්‍ය ශාස්ත්‍රය යොදා ගන්න යෙදවුම් මොනවද කියලා. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රේ නම් ගොඩක් වෙලාවට ගොඩාක් උපකරණ මේ තොරතුරු හා sannivedana තාක්ෂණ නිසා නිර්මාණලා තියෙන නිසා ගොඩක් වෙලාවට රෝගීන්ගේ ආරක්ෂාවට ඒ වගේම
විවිධ රෝග නිරීක්ෂණය කරන්න ඉතා පහසු වෙලා තියෙනවා මේ තොරතුරු තාක්ෂණයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමත් සමග. ඉතින් මේ සමග පැමිණි නිර්මාණ කිහිපයක් තියෙනවා. මම නිර්මාණ සඳහන් කරන්න CAT යන්ත්‍රය, MRI යන්ත්‍රය, ECG යන්ත්‍රය, ඒ වගේම EEG යන්ත්‍රය, blood sugar machine, ඒ වගේම blood pressure testing machine මෙන්න මේ වගේ ඒවා හඳුනා ගන්න පුළුවන්. මේවා රූපරාමු ඒකෙන් වෙන කාර්ය වලට සඳහන් වෙනවා පරිගණක තිරේ. ඒ වගේම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන වැදගත් කොටසක් මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා ටෙලිමෙඩිසින් ගැන. මේ ටෙලිමෙඩිසින් ගැන ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළ ICT හදාරන දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මොකද්ද මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය? එහෙම නැත්නම් ටෙලිමෙඩිසින් කියන්නේ. මේ ටෙලිමෙඩිසින් කියන්නේ වෛද්‍යවරයෙක් තැනක සිට රෝගියා තවත් ස්ථානයක සිට මේ දෙන්නම එකලග ඉන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ශල්‍ය කර්ම සිදු කරන්න පුළුවන්, උපදෙස් ලබා දෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණයේ භාවිතය මෙන්න මේක තමයි මේ ටෙලිමෙඩිසින් කියලා කියන්නේ. ඉතින් මේකේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. අපි මේකේ හඳුනගමු මොනවද ලක්ෂණ කියලා. දුරස්ථ සෞඛ්‍ය උවටන් නිසා වෛද්‍යවරයා වෙත යාමට අවශ්‍ය නොවේ. කියන්නේ දුරස්ථ සෞඛ්‍ය උවටන් කියන්නේ ප්‍රතිකාර කිරීමට උපදෙස් එහෙම ලබා දෙන්න පුළුවන්. ඒ ප්‍රතිකාර කරන ආකාරය පෙන්වන්න පුළුවන්. ඒ වට කියන අපි දුරස්ථ සෞඛ්‍ය උවටන් කියලා. ඒ වගේම නිවසේ සිට අධීක්ෂණය වෛද්‍යවරයාට පුළුවන් රෝගියාව නිවසේ සිට කැමරා මාධ්‍යෙන් අන්තර්ජාලය මාධ්‍යෙන් රෝගියාව නිරීක්ෂණය කරන මේක අපි කියනවා නිවසේ සිට අධීක්ෂණය. වගේම උපදෙස් ලබා ගැනීම මාර්ගගතව කළ හැකි වීම, දුරස්ථ ශල්‍ය කර්ම, සෞඛ්‍ය සේවයේ යෙදී සිටින සේවක පිරිස සහ කාර්ය මණ්ඩල සඳහා දුරස්ථ පුහුණුව ලබා දිය හැකියි. ඉතින් මේ වගේ ඒවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ යොදාගෙන තාක්ෂණික යෙදවුම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කෘෂි කර්මාන්තයේ භාවිතා කරන යෙදවුම් මොනවද කියලා. කාලගුණ මිනුම් යන්ත්‍ර, ස්වයංක්‍රීය කුරුමිනි පාලන යන්ත්‍ර, වගා බිමෙහි තත්ත්වයේ මයින යන්ත්‍ර, ස්වයංක්‍රීය ජල සැපයුම, ස්වයංක්‍රීය වල් පැල ඉවත් කරන, රොබෝ තාක්ෂණයෙන් පැල සිටවීම සහ අස්වනු නෙලීම මෙන්න මේ වගේ දේවල් කෘෂි කර්මාන්තයේ යොදාගෙන තාක්ෂණික මේවලම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට කිව්වොත් එහෙම මේ ගොවිපළ කටයුතු සඳහා තවත් වෙලාවට අර RFID කියන ගව්‍යන්ට කහපාට ටැග් එකක් ගහලා තියෙන එකනේ මෙන්න මේ වගේ ඒවා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නම් බැංකු හා කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා යොදාගෙන තොරතුරු තාක්ෂණ යෙදවුම් මොනවද කියලා. වීඩියෝ සම්මන්ත්‍රණ, මානව සම්පත් කළමනාකරණ, රොබෝ යන්ත්‍ර භාවිත, ATM යන්ත්‍ර භාවිත, ටෙලි බැංකින්, මොබයිල් බැංකින්, e-commerce, මාර්ගගත සාප්පු සවාරි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ව්‍යාපාර ශාස්ත්‍රයට පැමිණීම සමග නිර්මාණය වෙච්ච යෙදවුම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ යටතේ මතක තියාගන්න මේ මාර්ගගත සාප්පු සවාරි ඔන්ලයින් shopping වල ලක්ෂණ වාසි අහනවා ගොඩක් වෙලාවට. තියෙන සම ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න මාර්ගගත සාප්පු සවාරියේ තියෙන ඕනෑම රටක අන්තර්ජාලය ඇති වෙළඳ ආයතනයක් තෝරා ගැනීමට හැකියාව තිබීම, පැය 24 හිම පිවෘතව පැවතීම, පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇනෝම් කිරීමේ හැකියාව, හර කාඩ්පත් භාවිතයෙන් මුදල් ගෙවීමේ හැකියාව, භාණ්ඩ හෝ සේවා නිවසරම ලබා ගැනීමේ හැකියාව වගේ ගොඩක් වාසි තියෙනවා. ඊට පස්සේ ගමනාගමනයේ සඳහා භාවිත වෙන යෙදවුම් කතා කරමු. CCTV, GPS, traffic light, පරිගණකගත සංකේත හැඳුනුම් ක්‍රම වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් දරුවනේ විනෝදාස්වාදනයේ සඳහා පැමිණි තොරතුරු තාක්ෂණයේ යෙදවුම් විදියට. ඊට පස්සේ විනෝදාස්වාදයේ සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදවුම් විදියට පරිගණක ක්‍රීඩා, තොරතුරු තාක්ෂණයේ භාවිතෙන් චිත්‍රපට නැරඹීම, ඩිජිටල් රූපවාහිනී, පුවත්පත්, පොත්පත්, අන්තර්ජාලයෙන් ගීත ඇසීම, භාගත කර ගැනීම මෙන්න මේ සමාජ ජාලා මෙන්න මේවා අපිට විනෝදාස්වාදනයේ සඳහා තොරතුරු තාක්ෂණයේ පවතින යෙදවුම් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉන් පස්සේ මම කතා කරන්න අවසන් වශයෙන් ඒ රාජ්‍ය සම්බන්ධව රජයත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතා කරමින් රටේ පුරවැසියන් සමග, ව්‍යාපාර ආයතන සමග, ඒ වගේම රාජ්‍ය සේවකයන් සමග, වෙනත් රාජ්‍යයන් සමග කටයුතු කරන ආකාරය අපි කියනවා දරුවනේ ඊ රාජ්‍ය කියලා. ඉතින් මම මේ සම්බන්ධ වීඩියෝ එකක් දාලා තියෙනවා. මම පහත ලින්ක් එකේ දාන්න. ඊ රාජ්‍ය සම්බන්ධව මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරන ශාස්ත්‍ර සහ ඒ ශාස්ත්‍ර වල භාවිතා වන යෙදවුම්. මම හිතනවා ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ සම්බන්ධව කියලා. ඉතින් මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඒවට ආයුබෝවන්. අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ දරුවන්ටත් වැදගත් වෙන කොටසක් සම්බන්ධවයි. එනම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ සම්බන්ධ පවතින මතවාද බලපෑම් මොනවද කියන දේ සම්බන්ධව. ඉතින් මේක අපිට කොටස් කිහිපයකට බෙදලා හඳුනා ගන්න පුළුවන්. සමාජීය මතවාද, ආර්ථික මතවාද, පාරිසරික මතවාද
සදාචාරාත්මක මතවාද, ඒ වගේම නෛතික මතවාද කියලා. ඉතින් මේ එකින් එක අපි හඳුනගමු මොනවද පුතේ සමාජීය මතවාද කියලා කියන්නේ. එහෙම නැත්නම් social problems කියන්නේ මොනවද කියලා අපි බැලුවොත් එහෙම සමාජීය සංවිධානය වී ඇති ආකාරයට මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයෙන් බලපෑම් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ Facebook, Twitter, WhatsApp, Viber මේ වගේ සමාජ මාධ්‍ය ආධාරයෙන් විවිධ සමාජයට නොගැලපෙන දේවල් පළ කරන්න පුළුවන්. මේ හරහා විවිධ සමාජ මතවාද ගොඩනැගීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය රටේ පවතින දේශපාලන තත්ත්වය පවා වෙනස් කිරීම, දේශපාලනයට බලපෑම් කිරීමේ හැකියාව පවා මේ තොරතුරු තාක්ෂණයේ ඔස්සේ ලැබිලා තියෙනවා. මේකට අපි කියනවා සමාජීය මතවාද කියලා. ඊට පස්සේ ආර්ථික මතවාද කියන්නේ දැන් සාමාන්‍යයෙන් මීට අවුරුදු 10කට පෙර නම් අපිට මිලදී ගැනීමට තිබ්බ පරිසරය ඉතා අඩුයි. අපිට මිල ගණන් කීය වුණත් අපිට සමහරක් විට ඒ දේ ගන්න පුළුවන්, මේ ගන්න වුණා. නමුත් දැන් වර්තමානයේ පවතින මේ තත්ත්වයත් එක්ක අපිට අන්තර්ජාලය ඔස්සේ ලෝකේ ඕනම තැනක පවතින වෙළඳ සැලකීම් භාණ්ඩ මිලදී ගැනීමේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව තියෙන, මිල සංසන්දනය කිරීමේ හැකියාව තියෙන. ඉතින් මේ නිසා වාසියෙන් ගොඩක් තමයි මේ ආර්ථික මතවාදය යටතේ අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පාරිසරික මතවාද කියන්නේ පාරිසරික මතවාද කියන්නේ අපි දන්නවා මේ අපි භාවිතා කරන මේ ටැබ්, කම්පියුටර්, ස්මාර්ට්ෆෝන් මේ වගේ කාලේ අවසන් වුණාට පස්සේ මේවා අපි පරිසරයට මුදා හරිනවා. මේවට අපි කියන ඊ අපද්‍රව්‍ය කියලා. ඉතින් මේ නිසා පරිසරයට ගොඩාක් හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් අපි පාරිසරික මතවාද කියලා හඳුනා ගන්නවා. ඊළඟට සදාචාරාත්මක මතවාද කියන්නේ සදාචාරාත්මක මතවාද කියන්නේ ගොඩක් වෙලාවට මේ ශ්‍රී ලංකාව වගේ දකුණු ආසියාතික රටවල වලට මේක බලපානවා වැඩි. මොකද වෙනම සංස්කෘතියක් තියෙන්නේ. ඒ කට්ටියට මනන්නේ වෙච්ච. ඉතින් වෙන මේ සංස්කෘතිකත්වයට පටහැනි දේවල් ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ සිදු වෙන්න පුළුවන්. මේ හරහා ගොඩක් වෙලාවට විවිධ අපචාර කටයුතු සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපි කියනවා සදාචාරාත්මක මතවාද කියලා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ නෛතික මතවාද සම්බන්ධව. ඉතින් මේ නෛතික මතවාද යටතේ ගොඩාක් දේවල් තියෙනවා. පෞද්ගලිකත්වයට හානි සිදු වීම, ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපේ Facebook, අපේ බැංකින් account වල දත්ත හොරි රැස් කරනවා. වෙන මේවා පෞද්ගලිකත්වයට හානි වෙනවා. ඒ වගේම මෘදුකාංග කොල්ල කෑම. මෘදුකාංග කොල්ල කෑම කියන්නේ අපි අනවසරයෙන් මිලදී ගන්න ඕන මෘදුකාංග අපි ක්‍රැක් කරලා හරි හොරෙන් ඒ වගේ පිටපත් දාගෙන වැඩ කටයුතු කරන මේ වගේම මෘදුකාංග කොල්ල කෑම කියන ඒ වගේම බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන සමහරක් වෙලාවට කවුරුන් හරි විසින් රචිත දෙයක් ඒ වගේම වීඩියෝ කරලා තියෙන දේ තමන්ගේ යයි ප්‍රකාශ කරමින් ප්‍රකාශ කරන බෙන්න මේ වගේ ගොඩක් නෛතික මතවාද මේ වෙනකොට මේ තොරතුරු තාක්ෂණය හරහා ගොඩ නැගිලා තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් මම තව දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න. ගොඩක් වලට විභාගයේදී වැදගත් වෙනවා. පේටන්ට් එකක් කියන්නේ මොකක්ද? ප්‍රකාශන හිමිකමක් කියන්නේ මොකක්ද? ඒ වගේම ප්ලැගරිසම් කියන්නේ මොකක්ද? තතුබෑම කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධව මේ සම්බන්ධව මම කෙටියෙන් කියන්නම්. පේටන්ට් එක කියන්නේ නව සොයා ගැනීමක් ලිඛිත හෝ කලාත්මක කාර්යයක් වෙනුවෙන් ඒ සොයාගත් නිර්මාණය කරන පුද්ගලයාට ආණ්ඩුව විසින් නියමිත කාලයක් තුළ ලබා දෙන්න ලබන අයිතිවාසිකමක් අපි පේටන්ට් එකක් කියලා කියනවා. එතකොට ප්‍රකාශන හිමිකමක් කියලා කියන්නේ කර්තෘට තම ද්‍රව්‍ය පිටපත් කිරීමට, මුද්‍රණය කිරීමට සහ විකිණීමට ඇති අයිතියකි. මින් මුල් පිටපත නාට්‍යානුසාර සංගීතමය කලාත්මක කාර්යයන්, මුද්‍රිත කාර්යයන්, පටිගත කරන ලද ශබ්ද, චිත්‍රපට විකාශනයන් හා පරිගණක වැඩසටහන් ආරක්ෂා කරයි. කර්තෘගේ දැනුවත් වීමක් නොමැතිව ලිඛිත අවසරයකින් තොරව කිසිදු උපුටා ගැනීමක්, සංස්කරණය කිරීමක් මේ ප්‍රකාශන හිමිකම යටතේ ආරක්ෂා කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඊළඟට මේ වෙන අයෙකුගේ නිර්මාණයක් තමාගේ සේයයි මේ පෙනී සිටීම ප්ලැගරිසම් කියලා හඳුන්වනවා. ඉතින් ඒකේ යටතේ මෘදුකාංග, දෘඩාංග, විද්‍යුත් ලේඛන අනවසරයෙන් උපුටා ගැනීම යනු වෙනත් කෙනෙකුගේ අදහස් හෝ සිතුවිලි තමන්ගේ මුල් පිටපතක් ලෙස භාවිතා කිරීම මේකත් නීති විරෝධී. ඒකට ප්ලැගරිසම් කියන. ඊළඟට තතුබෑම කියන්නේ ෆිෂින් කියලා කියනවා. තතුබෑම යනු පරිශීලකයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් හෝ විද්‍යුත් ගිණුම් ආදී හේතුතොරතුරු ලබා ගැනීම අපි මේ තතුබෑම කියලා හඳුනගන්න. ඉතින් මම එහෙනම් හිතනවා ඔයාලට මේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ පවතින මතවාද බලපෑම් ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් හොඳයි නම් like කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment box එකේ දාන්න.